නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. අහම්බන්තේ සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක දසසිල්මෑණියන් වහන්සේලා ප්‍රධානව අද ධර්මදේශනා පින්කමේ දායකත්වයේ දරන පින්නතුන්ද ධම්මනදී තිත්ත උතුම් ධර්මදේශනා මාලාව සංවිධානය කරන දේශප්‍රිය මැතිතුමා මැතිණිය ඇතුළු සත්පුරුෂ පිරිසත් සමග සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක පින්නතුනි මේ උතුම් ධර්මදේශනා මාලාවේ ශ්‍රද්ධාව පෙරදරි කරගත්ත තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නයි මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ. ධර්ම දාණය උතුම් පින්කමක් වෙනවා වගේම ධර්ම ශ්‍රවණයත් මේ ශාසනයේ අති උතුම් පින්කමක්. බණ අහන හැම කෙනෙක්ම උතුම් බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම බණ අහනවා නම් ඒක ඊටා උසස් ප්‍රයෝජනයක් සඳහාම හේතු වෙනවා. ඒ උතුම් කාරණාව මුදුන්පත් කර ගැනීම සඳහාම අපි ධර්ම ශ්‍රවණය කරමු. අපි ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම අපි සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ පිළිබඳවයි. උන්වහන්සේ පිළිබඳව කරුණු කීපයක් අපි පහුගිය ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්නට යෙදුණා. උන්වහන්සේගේ අග්‍රස්ථාන 5 පිළිබඳව. ඊළඟට පින්නතුනි මේ ශාසනයේ ධර්මයේ ඉගෙන ගන්න ක්‍රම 3ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ක්‍රම 3 මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් මේ ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම ධර්මයේ ඉගෙන ගන්න ඕනේ මොන පරමාර්ථය ඇතුවද කියන කාරණාව සඳහන් කළා. ඒකේ පළවෙනි ක්‍රමය තමයි අලගද්ද පරියාය. අලගද්ද පරියප්තිය. ධර්මයේ ඉගෙන ගත යුතු ක්‍රම 3ක් සඳහන් කළා. එතන ඉගෙනගත යුතු ක්‍රමක් තියෙනවා, ඉගෙනගත යුතු නැති ක්‍රමක් තියෙනවා. ඒ ක්‍රම 3 පළවෙනි එක අලගද්ද පරියප්තිය. මේ අලගද්ද පරියප්තිය වෙනුවෙන් ධර්මයේ ඉගෙන ගන්න එපා කියලා දේශනා කළා. මොකක්ද එතකොට අලගද්ද පරියප්තිය කියලා කියන්නේ? කෙනෙක් ධර්මයේ ඉගෙන ගන්නවා, මුළු ත්‍රිපිටකයම පාඩම් කරගන්නවා. මොකක් වෙනුවෙන්ද? පෞද්ගලික ලාභ ලෝභ අපේක්ෂාව ඇතුව.
මිනිස්සුන්ට ඊටාම හොඳට ධර්ම දේශනා කරනවා. මිනිස්සුන්ට දහම් කරුණු පැහැදිලි කරලා කියලා දෙනවා. බලාපොරොත්තුව මොකක්ද? මම හොඳට ධර්මයේ දේශනා කරනවා කියලා බොහෝ දෙනා මට පහදී. බොහෝ දෙනා මට සලකයි. බොහෝ දෙනා මට උසස් ආකාරයෙන් උපස්ථාන කරයි. උසස් සිව්පසයන්ගෙන් මට සංග්‍රහ කරයි. ඒක නිසා මම ඒ අය වෙනුවෙන් හොඳට ධර්මයේ දේශනා කරන්න ඕනේ. මේ කියන්නේ හොඳට බණ කියන්න එපා කියන එක නෙමෙයි. පරමාර්ථය වෙනයි. සත්වයා සංසාරයෙන් එතර කරවීමේ පරමාර්ථය නෙමෙයි තියෙන්නේ. ඔවුන්ගේ පැහැදීම ඇති කරගෙන ලාභ ලෝභ ලබා ගැනීමේ අරමුණයි තියෙන්නේ. අන්න ඒ අරමුණ මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ධර්මයේ ඉගෙන ගන්නව නම් ඒකට කියන්නේ අලගබ්ද පරියප්තිය කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නින්දට බුදුරජාණන් වහන්සේ කැමතිම නෑනේ. නිදා ගන්නවට කැමති නෑ භාග්‍යතුන් වහන්සේ. නිදන් නැතුවම ඉන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒවට කරුණු ගොඩක් තියෙනවා පැහැදිලි කරන්න. බැරිම නම් අමාරුම නම් ඊටාම සිහියෙන් දකුණු ඇලයෙන් ටිකක් නිදා ගන්න එක හොඳයි. ඊටාම සිහියෙන් දකුණු ඇලයෙන්. ඒ සිහියෙන් දකුණු ඇලයෙන් කියහම දනිස් දෙක නමලා නිදියන්න එපා කියලා කියන්නේ. දනිස් නැමුවොත් සිහි නෑ කියලා කියන්නේ. දනිස් නම නැතුව නිදා ගන්න අමාරු වෙයි. හැබැයි වැඩි කාලයක් නෙමේ ටික දවසක්. ටික දවසක් යනකොට ඒක පුරුදු වෙනවා. ටික දවසක් යනකොට දනිස් නම නැතුව නිදියන්න පුළුවන් වෙනවා. අංගේ හින්දා දකුණු ඇලෙන් ඊටාම සිහියෙන් සැතපෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සැතපෙනවා නම් අගේ කරන්නේ දවසකට පැය 4ක්. භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ හවස 10ට සැතපීලා පාන්දර 2ට නැගිටින්න කියලා. ඒ නැගිටලා නිදිමත එයි සක්මන් කරන්න කියලා. සක්මන් කරලා නිින්ද කඩා ගන්න. ඉතින් එහෙම දේශනා කළේ මේ සංසාරයෙන් එතර කරවන්න ඕන නිසා. මොකද නිින්ද කියන්නේ ජීවිතයේ වඳ භාවය. වැඩක්ම නැති කාලය. එහෙනම් ජීවිතේ වඳ භාවය කියලා තමයි නිින්ද ගැන කියන්නේ. නිදියන්න එපා කිව්වේ ඒකයි. ඊළඟට පින්නතේ හිතලා බලන්නකෝ. දවසකට පැය 8ක් විතර නිදිනවනම් දැන් වෛද්‍යවරු කියන්නේ සාමාන්‍යයෙන් අඩුම තරමේ පැය 6ක්වත් නිදියන්න කියලා. ඉතින් 6ක්ම නිදියපු අපි ඉතුරු 2 නිදිනවා කියන එක අහන්න දෙයක් නැහැ. දවල්ට වැඩට යන්නේ නැති දවසක් වුණොත් හැමදාම නැහැනේ කියලා එතන ටිකක් නිදිනවා. දෙකටම වැස්ස දවසක් වුණොත් එතන ටිකක් නිදිනවා. ඉතින් තව කෑව කාපු ගමනුත් ටිකක් ඇලවෙනවා. කොහොම මෙහෙම එකතු වෙලා කොහොමත් දවසකට පැය 8ක් විතර සම්පූර්ණ වෙනවා. ඔය පැය 6ක් කීවට රැයටත් පැය 6කට වඩා නිදිනවනේ අපි. අවුරුදු 60ක් දවසකට පැය 8ක් ගානේ නිදියවොත් අවුරුදු කීයක් නිදියලා කියලාද හිතන්නේ? අවුරුදු 20ක්ම නිදියලා. 60කට දවසකට පැය 8 ගානේ නිදියවොත් අවුරුදු 20ක්. ආන් එතකොට තමයි තේරෙන්නේ අපරාධය අවුරුදු 20ක්ම නිදියවද මම කියලා. පොඩි කාලයක්ද අවුරුදු 20ක් කියලා කියන්නේ. ඉතින් ඕක 4කට අඩු කරගත්තොත් අවුරුදු 10ක්ම තව හැරිලා ඉන්න පුළුවන්. එතකොට ඊයේ ලාභේ තේරෙන්නේ ඔය දවසකට 8ක් නිදිනකොට ඒක තේරෙන්නේ එකතු කරලා බලන්න ඕනේ ජීවිත කාලේ. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ නින්දට කැමතිම නෑ. හැබැයි මෙන්න මේ අලගද්ද පරියත්ති ක්‍රමයට ධර්මයේ ඉගෙන ගන්නවට වඩා නිදා ගන්න එක සැපයි කියලා දේශනා කරනවා. ඇයි මෙහෙම ඉගෙන ගත්තොත් සර්පයාගේ මැද්දෙන් ඇල්ලුවා තමයි වෙන්නේ. මැද්දෙන් ඇල්ලුවොත්
දෂ්ට කරනවාමයි. ඒ කියන්නේ පෞද්ගලික ලාභ, ලෝභ, කීර්ති, ප්‍රශංසා වෙනුවෙන් යමෙක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ යොදා ගන්නවද ඔහු නිරයට යනවාමයි කියන එක දේශනා කරන්නේ. ඒකයි කියන්නේ ඒ වෙනුවෙන් අපරාධ මේ ධර්මයේ ඉගෙන ගන්න එපා. ඊට වඩා නිදින එක හොඳයි. එහෙනම් අලගද්ද පරියාය භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ නැහැ. දෙවැනි එක නිත්තරණ පරියප්තිය. මොකද්ද මේ නිත්තරණ පරියප්තිය කියලා කියන්නේ? පින්නතනේ නිත්තරණ පරියප්තිය කියලා කියන්නේ බුද්ධ වචනේ ඉගෙන ගනිද්දී සීලය ගැන ඉගෙන ගන්න කරුණු හම්බ වෙනවා. බුද්ධ වචනේ ඉගෙනගෙන යනකොට සිල් රකින්න හැටි විස්තර කරන තැන් හම්බ වෙනවා. ආන් එහෙම තැනක් හම්බ වුණාම මෙතෙක් තමන් ජීවිතයට එකතු කරගත්තේ නැති කරුණු, මෙතෙක් සිල් රකින්න තමන් පුරුදු කරගත්තේ නැති ක්‍රම මෙතන කියනවා නම් ඒ ක්‍රම වහවහාම ජීවිතයට එකතු කරගෙන සීලය ගැන කියලා තියෙන කාරණා ටිකට අනුව මේ සීලය ප්‍රගුණ කරනවා. සිල් ගන්න හැටියක් අලුතෙන් ඇහිච්ච ගමම්ම ඒක ත්‍රිපිටකේ නම් තියෙන්නේ නිවැරදි නම් ක්‍රමය ඒක ජීවිතයට එකතු කර ගන්නවා. ඊළඟට සමාධිය ගැන කියන තැනක් හම්බ වුණාම ආන් ඒ ක්‍රමෙන් සිල් රැකලා සමාධිය වඩන්න යොමු වෙනවා. මනාව සිල් රකින්නවා, සමාධිය වඩන්න යොමු වෙනවා. විදර්ශනාව ගැන කියන තැනක් හම්බ වුණාම ඒ විදිහට විදර්ශනාවේ යෙදෙනවා. එතකොට මනාව සීලයේ යෙදෙනවා, මනාව සමාධියක පිහිටනවා, මනාව විදර්ශනාව සම්පූර්ණ කරගන්නවා. ආන් ඒ ක්‍රමයේ තුලින් මගඵල ලබන්නෙමි කියලා පිහිටලා ධර්මයේ ඉගෙන ගන්නවා. ධර්මය අවබෝධ කරනවා, ධර්මය අහනවා. එහෙනම් සීලයෙන්, සමාධියෙන්, විදර්ශනාවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම උදෙසාම මම මේ ධර්මයේ ඉගෙන ගන්නවා කියන පරමාර්ථය තියෙන්නේ. තවත් අයට ඒ ධර්මයේ උගන්වලා, තවත් අයට සීල කතා කියලා සීලය සම්පූර්ණ කරවලා, සමාධිය ගැන කියලා සමාධිය සම්පූර්ණ කරවලා, විදර්ශනාව ගැන කියලා විදර්ශනාව දියුණු කරන හැටි උගන්වලා, සීලයෙන්, සමාධියෙන්, විදර්ශනාවෙන් මගඵල ලබන්න වුන් පිරිසක් ඇතිකරන්න වෙහෙසෙනවා නම් ඒක හරි වටිනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අගය කරන ක්‍රමය. ඔබයි මමයි මේ ධර්මයේ ඉගෙන ගන්නවා නම් ඉගෙනගත යුත්තේ ඕම් ඔය පරමාර්ථය මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්. එහෙනම් ඒ මොන පරමාර්ථයේද? නිත්තරණ පරියප්තිය වෙනුවෙන්. ඒක තමයි ධර්මයේ ඉගෙන ගත යුතු හොඳම ක්‍රමය. අලගද්ද පරියප්තිය එපා, නිත්තරණ පරියප්තිය හොඳයි. තුන්වෙනි කාරණාව බණ්ඩාගාර පරියප්තිය. මොකද්ද මේ බණ්ඩාගාර පරියප්තිය කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙහි ධර්මයේ ඉගෙනගෙන තියෙනවා. රහතන් වහන්සේලා ධර්මයේ ඉගෙන ගන්නවා. උන්වහන්සේට ධර්මයේ ඉගෙන ගත්තේ නැතත් කමක් නැහැ. මොකද නිවනට පිවිසලයි ඉන්නේ. නමුත් අහිංසකයන්ට බණ කියන්න, ශ්‍රාවකයන්ට නිසිමඟ පෙන්වන්න, තමන් ලබපු උතුම් රහත් බව මේ ශ්‍රාවකයන්ටත් ලබා දීම උදෙසා ඔවුන්ට බණ කියන්න රහතන් වහන්සේලා බණ ඉගෙන ගන්නවා. එතකොට රහතන් වහන්සේලා බණ ඉගෙන ගන්නවා කියලා කියහම පුදුමයිද? රහතන් වහන්සේලාටත් මේ ශාසනයේ ධර්මය වරදිනවා. රහතන් වහන්සේට ධර්මයේ වරදිනවා නම් අපි වාගේ සාමාන්‍ය අයට ධර්මයේ වරදිනවා කියන එකේ අහන්න දෙයක් ඇත්තෙම නැහැ. රහතන් වහන්සේටත් වරදිනවා. අන්න ඒක හින්දා තමයි රහත් වෙලත් ධර්මයේ ඉගෙන ගන්න. මිහිඳු මහ රහතන් වහන්සේ කියලා කියන්නේ කෙස් ටික බානකොට සිව්පිලි සිඹියා සහිතව
මේ ශාසනයේ මහ රහත් වෙච්ච උත්තමේ. චීවරේ කර දවටන්න කලින් මහ රහතන් වහන්සේ නමක් වෙච්ච කෙනෙක් මිහිඳු මහ රහතන් වහන්සේ. පැවිදි වෙලා මේ මහ රහතන් වහන්සේ ආචාර්යයන් වහන්සේලා ළඟ අවුරුදු 3ක් ත්‍රිපිටකය හදාරනවා. ඒ කියන්නේ සිව්පිලිසිඹියාපත් කියලා කියන්නේ නිරුක්ති කියන ඥානය ලබනවත් එක්කම ලෝකේ ව්‍යවහාර භාෂා 100ක් සම්පූර්ණ ව්‍යාකරණ දැනුම සහිතව හසුරවන්න පුළුවන්. ලෝකේ භාෂා 100ක් ඒ තරම් ඥානයක් පහළ වෙනවා. ඒ මහා ඥානවන්තයත් 3 අවුරුද්දක් ත්‍රිපිටකය ඉගෙන ගත්තා නම් අපි කවුද? ඇයි ඉගෙන ගත්තේ? වරදින හින්දා. රහතන් වහන්සේට හිතෙන දේ නෙමෙයි ධර්මය. ධර්මය කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට හිතුන දේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඥානය තුල පරිවර්තනය වෙච්ච දෙයට ධර්මය කියනවා මිසක් රහතන් වහන්සේගේ දේශනාවට සම්පූර්ණයෙන් ධර්මය කියවේ නැහැ. උන්වහන්සේට වරදිනවා. අන්න ඒක හින්දායි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාට දේශනා කළේ තමන්ට වැටහෙන දේ ශ්‍රාවකයන්ට බණ කියනවා කියලා කියන්න එපා කියලා. තමන්ට හිතෙන දේ කියන්න එපා කිව්වා. භාග්‍යවතුන් වහන්සේට හිතිච්ච දේ කියන්න. ඒ නිසා රහතන් වහන්සේට දේශනා කළා මහණෙනි ඔබේ භාවනා අධ්‍යක්ීම කවදාවත් මේ ශ්‍රාවකයට කියලා දෙන්න එපා කියලා. කියලා දෙනවා නම් ලෞතර භාග්‍යවතුන් වහන්සේගේ භාවනා අධ්‍යක්ීමම ශ්‍රාවකයන්ට කියලා දෙන්න. එහෙම නැත්නම් ඒ ධර්ම දේශනා කරන එක නවත්තන්න. භාග්‍යවතුන් වහන්සේගේ භාවනා අධ්‍යක්ීම කියලා කියන්නේ ඒක තමයි 84000ක් ධර්මස්කන්ධය. ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ භාවනා අධ්‍යක්ීම. ඒක මිස ඔබට වැටහිච්ච දේ කියන්න එපා කියලා කිව්වේ. ආන් ඒක හින්දායි රහතන් වහන්සේලාත් ධර්මයේ ඉගෙන ගන්න. උන්වහන්සේ නිවන් දැකලා ඉන්නේ. නමුත් ලෝක සත්වයා සුවපත් කිරීම වෙනුවෙන් උන්වහන්සේ බණ ඉගෙන ගන්නවා බණ කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ තනියම නම් සංසාරයෙන් ගොඩ වෙන්න එපා කියලා. මේ සාගරයෙන් ගොඩ වෙනවා නම් පුළුවන් තරම් පිරිසක් අරගෙනම ගොඩ වෙන්න කියන එක තමයි බුද්ධ දේශනාව. එක්කෙනෙකුට හරි අත දෙන්න, එයා ලව්ව තවත් කෙනෙකුට අත දෙන්න. එහෙම කල්යාණ මිත්‍ර වැටක් හදාගත්තොත් මේ සාගරයේ ගසාගෙන යන එවුන්ට එක්කෙනාගෙන් එක්කෙනාට අත දීලා සෑහෙන පිරිසක් ගොඩට අදින්න පුළුවන්. ඒක භාග්‍යතුන් වහන්සේගේ කැමැත්තයි. තනියම නම් ගොඩ යන්න එපා කියන එක. අපේ පිටකේ තියෙනවා ධම්මඤ්ඤු කියලා සූත්‍රයක්. ආන්ගේ සූත්‍රයෙන් රහතන් වහන්සේට චෝදනා කරන ක්‍රමයක් තියෙනවා. තමන් සංසාරයෙන් එතර වෙලා තව එක්කෙනෙක් හරි එතර කරවන්න නැතුව නිකම්ම ඉඳලා පිරිනිවන් පාන රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේගේ ඒ තරම් ලොකු කැමැත්තක් නැහැ. යනවා නම් මේකෙන් තව එක්කෙනෙක් හරි අරන් යන්න. ඒ තරම්ම මේ සංසාරේ කටුකයි. ඒ තරම්ම මේ සංසාරේ භයානකයි. එක්කෙනෙක් දෙන්නෙක් මේකෙන් ගොඩට ගන්න හිතුවහම සමහර වෙලාවට තමන්ගේ ගමන ටිකක් පරක්කු වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ පිරිසක් ගන්න පුළුවන් නම්. දීපංකර පාදමූලේ බණපද දෙකක් අහලා රහත් වෙන්න පුළුවන්කම තිබිච්ච සුමේද තාපසතුමා මහා කල්ප අසංඛ්‍ය 4,00,000ක් ගමන පරක්කු කරගත්තේ අසංඛ්‍ය 24කට වඩා වැඩි ප්‍රමාණයක් ගොඩ ගන්න පුළුවන් හින්දාමයි. නැත්තම් ඉතින් බණපද දෙකක් අහලා නිවන් දකින්න තිබ්බනේ. අපාය යන්න ඕනෙත් නැහැ. තිරිසන් ලෝකෙ ඉපදෙන්න ඕනෙත් නැහැ. අපි කතා කළානේ ඌරෙක් වෙලත් ඉපදුනා කියලා. එහෙම වෙන්න ඕනේ නැහනේ. ශාන්තිවාදී තාපසවරු මොනතරම් දුක් විඳද? තිරිසන් ආත්මවල ඉපදිලා තව මොනතරම් දුක් විඳද? අභිඥාලාභී තවුසෙක් සුමේද තාපසතුමා අනාගතයේ තමන් උපදින ආත්ම 100,000 ගණන් ඒ ඍෂිවරයාට හොඳට පේනවා. එහෙනම් මට මෙහෙම වෙනවා කිය දැන නෙමේද බණපද දෙකක් අහලා රහත් වෙන එකත් ඇරි.
ඒ පිරිසක් අරගෙනම ගොඩ යන්න ඕනේ හින්දා. ඒකයි අපිට දේශනා කළේ පුළුවන් නම් එක්කෙනෙක්වත් අරන් යන්න. අඩුම තරමේ නෝනයි දරුවෝ ටිකයිවත් මහත්තයයි දරුවෝ ටිකයිවත් සංසාරයෙන් අරගෙනම ගොඩ වෙන්න පුළුවන් වුණොත් නැත්තම් අම්මටයි තාත්තටයි එකතු වෙලා දරු පැටව දෙන්න තුන් දෙනත් අරගෙනම මේකෙන් ගොඩ වෙන්න පුළුවන් වුණොත් අපි බුදුරජාණන් වහන්සේට හුඟක් කී කරුයි කියලායි මගේ කල්පනාව. එහෙම නැත්තම් අපි හදාපු දරුවන්ට තිසරණත් නැහැ පන්සිලුත් නැහැ. අන්තිමට අපිටත් නැහැ උන්ටත් නැහැ. අපි ඔක්කොම වලි. ඉතින් බුද්ධාන්තරයක් ලැබිලා හරි අවාසනාවන්තයි. මෙච්චර කල් ලංකාවේ වැඩිපුරම වුණේ ඕක. ඒ හින්දා ලංකාව සෑහෙන්න මේ කාලේ අවාසනාවන්ත තැනක තියෙන්නේ. දූෂණයත් වැඩි වෙලා, භීෂණයත් වැඩි වෙලා, හොරකමත් වැඩි වෙලා, තවත් නොයෙක් අපරාධ වැඩි වෙලා තියෙන්නේ. ඒ අපරාධ කරන්නේ මේ ලෝකේ අම්මෙක් තාත්තෙක් බිහි කරපු ළමයිම තමයි. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ තමන් විසින් මේ ලෝකෙට බිහි කරපු අය ඊටාම නිවැරදිව ලෝකයට දානය කෙරුවේ නැත්තම් ඒ දුර්ගුණ සහිත පුද්ගලයෝ ලෝකෙට හදාපු අම්මා හැතිරියක්මයි කියලා. ඇය උදව් කරලා තියෙනවා රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරන්න. ඒ තාත්තා හතුරෙක්මයි ඔහු කටයුතු කරලා තියෙන්නේ රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරන්න. දවසක ඔහු දිරලා ගිහිල්ලා යහනක් මත වැටෙනවා නැගිටින්න පෙරලෙන්න බැරුව. එදා ශක්තිමත්ව තිබිච්ච ඔහුගේ කය දැන් දිරලා. මේ දිරලා යන පංචස්කන්ධයෙන් එතකොට ඔහු කරලා තියෙන්නේ රටත් නැති කරලා, ජාතියත් නැති කරලා, ආගමත් නැති කරලා දැන් ලැහැත්තිය ඔහුත් නැති වෙලා යන්න. ඔහු නැති වෙනවා විතරක් නෙමෙයි රටයි ජාතියයි ආගමයි නැතිකරන්න 3-4 දෙනෙක් මේ ලෝකෙට දායාද කරලයි ඔහු මැරිලා යන්නේ. වෙන්න ඕනේ ඒක නෙමෙයි. පුළුවන් තරම් උපන් රටට ජාතියට ආගමට මෙහෙවරක් කරලා මගෙන් පස්සේ මේක රකින්න පිරිසකුත් හදලා තියලා මේ පංචස්කන්ධයත් එක්ක මං වෙනසලා යන්නයි ඕනේ. ආන්ගේ ලෙඩ ඇඳේදී මම කොහොමද කටයුතු කළේ කියන කාරණාව මතක් වෙනකොට ඔහුට එතන අඬන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ අඬලා නැගිටලා එන්න ආය පුළුවන්කමක් නෑ. ඒ වැටිච්ච වැටිල්ල අය සංසාරේ බුද්ධාන්තර ගණනාවකට වැටුණා වෙන්න පුළුවන්. ඒ හින්දා පින්නතුනේ ඒ කාරණාවත් අපි ටිකක් හිතන්න ඕනේ. අපේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ මෙයින් මහා කල්ප ලක්ෂයකට කලින් තමයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ළඟ මේ අග්‍ර උපස්ථායක බෝධිය ප්‍රාර්ථනා කරන්නේ. ඒ කාලේ උන්වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මල්ලි. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මල්ලිගේ නම සුමන. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මල්ලි කියලා කියහම අපේ බුදුරජාණන් වහන්සේගේ නන්ද කුමාරයා වාගේ. නන්ද කුමාරයාත් අපේ බුදුරජාණන් වහන්සේගේම මල්ලි. ඒ කියන්නේ සුද්ධෝදන මහරජුරුවන්ගේම පුතා. එහෙමනම් සුමන කුමාරයාත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ තාත්තගෙම පුතා. එහෙමනම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ තාත්තගේ නම නන්ද. නන්ද රජුරුවන්ගේ දෙවනි පුතා තමයි සුමන කියලා කියන්නේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අම්මගේ නම උත්තරා. මේ දෙපළට ඉපදෙන පුතා උත්තර කුමාරයා. උත්තර කුමාරයා තමයි ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරලා ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගන්නේ මෙයින් මහා කල්ප ලක්ෂ අතීතේ. සඳහන් කරනවා බෝධි මූලයට වැඩම කරලා පළවෙනි රැය ගෙවනකොටම
උතුම් වූ සර්වඥතා ඥානය ලබනවා කියලා. සර්වඥතා ඥානය ලබලා දවස් 7ක්ම පල්ලංකය මතම වැඩ ඉන්නවා. බෝධි මූලයට වැඩම කරලා නම් පළවෙනි රාත්‍රියේ ඉක්ම යනවත් එක්කම සර්වඥතා ඥානය ලැබෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේත් එහෙමම තමයි. බෝධි මූලයට වඩින්න කලින් තමයි 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළේ. එහෙමනම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේත් උත්තර බුදුරජාණන් වහන්සේ උත්තර කුමාරයාත් බෝධි මූලයට වැඩම කරලා පහුවදා එළි වෙනකොට සර්වඥතා ඥානය ලැබෙනවා. පිනතේ සඳහන් කරනවා උත්තර බුදුරජාණන් වහන්සේ රියන් 58ක් උසයි කියලා. 58 රියනක් බුදුරජාණන් වහන්සේගේ උස. දවස් 7ක් පල්ලංකයේ මත වැඩ ඉන්නේ ඇයි මේ? මහා කල්ප අසංඛ්‍ය ගණනක් පාරමිතා පිරුවේ මේ පල්ලංකයේ මත වාඩි වෙන්න. මේ පල්ලංකයේ මත වෙන කාටවත් වාඩි වෙන්න බෑනේ. එහෙනම් මේ මත වාඩි වෙන්න තමයි අසංඛ්‍ය ගානක් මහා කල්ප වලින් පාරමිතා පිරුවේ. ඒ පාරමිතා පිරුවේ එක රැයක් මේ උඩ ඉඳලා නැගිටින්න නෙවෙයි නිසා සර්වඥතා ඥානය ලැබුණත් සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම මේ දේවන්තිමය වෙච්ච වජ්‍රාසනයේ මත දවස් 7ක් වැඩ ඉන්නවා. වැඩ ඉඳලා මේ ආසනයෙන් නැගිටලා මහ පෘථුවියට සිරිපා ධාතුව දිගු කරනවත් එක්කම උත්තර බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පිළිගන්න මේ මහ පොළොව බිඳගෙන මහ විශාල නෙළුම් මලක් පිපුණා. ඒ නෙළුම් මල කොච්චර විශාලද කියලා සඳහන් කරනවා. නෙළුම් මලේ එක ප්‍රධාන පෙත්තක දිග රියන් 90යි කියලා. එතකොට නෙළුම් මල කොච්චර ලොකු වෙන්නේ නැද්ද? රියන් 90ක්. නෙළුම් මලේ රේණු ඒවට කිව්වේ කේසර කියලා ධර්මයේ. ඒ එක කේසරයක් රියන් 30ක් විතර දිගයි. සාමාන්‍යයෙන් එක කේසරයක රියන් රේණු නැලි එක මලක රේණු නැලි 4ක් විතර තියෙනවා කියලා කියනවා. ඒ මලේ මැද්ද රියන් 12යි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල රියන් 11යි. හරියටම නෙළුම් මලේ මැදට සිරිපා ධාතුව තියහම අර නැලි 4ක් පමණ වෙච්ච කේසර ඔක්කොම ගැලවිලා ඉහළ නැගිලා බුදු සිරුර ස්පර්ශ කරගෙන සුවඳ හමහමා බිම වැටෙනවා කියලා කියනවා. ඒ මල මත දකුණු සිරිපාදයේ තියලා වම් ශ්‍රී පාදයේ ඉස්සරහට දිගු කරනවත් එක්කම මහ පොළොව පලාගෙන ආයෙත් නෙළුම් මලක් මතුවෙනවා. ඒ මල උඩ සිරිපාදයේ තියලා දකුණු සිරිපතුල ඊළඟට මාරු කරලා දිගු කරනකොට එතනත් ආයේ ඒ වගේම නෙළුම් මලක් පිපෙනවා. එතකොට කලින් පිපුණ නෙළුම් මල තිබුණ තැනක්වත් නැහැ අතුරුදහන් වෙලා. බුදුරජාණන් වහන්සේ යම් දවසක වජ්‍රාසනයෙන් බැස්සද එදා සිරිපා ධාතුව පිළිගත්ත මේ නෙළුම් මල් උන්වහන්සේ මුළු ජීවිත කාලයම ගෙවලා පරිනිර්වාණ මංචකයේ මත වැඩ ඉඳගෙන සිරිපා ධාතුව නැවත මහ පොළොවට තබන්න නැතුව පරිනිර්වාණ මංචකයේට මහ පොළොව කම්පා කරව යම් මොහොතක ඔසවලා ගත්තද ඒ මොහොත දක්වාම ඒ සිරිපතුල පිළිගන්න නෙළුම් මල් පිපුණා. උත්තර කුමාරයා නෙළුම් මලින් පිදුම් ලබන හින්දා උත්තර බුදුරජාණන් වහන්සේ පදුමුත්තර බුදුන් බවට පත් වුණා. පස්සේ තමයි පදුමුත්තර කොටස එකතු වෙන්නේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මල්ලි සුමන. තරුණ වයසට ආවට පස්සේ නන්ද රජුරු ප්‍රධාන රාජ්‍යයේ ඉඳලා 70ක්ම 1200ක් විතර ඈත බෝජ ග්‍රාමයක රජකම බාර දුන්නා. එහාට වෙලා බොහොම ශස්ත්‍රීය රාජ්‍ය අමාත්‍යවරු 1000ක් ඉන්නවා. ඒ ඇමතිවරුත් එක්ක රාජ්‍ය කරගෙන ඉන්නකොට එහි කැරැල්ලක් ඇති වුණා. කැරැල්ලක් ඇති වෙච්ච බව මහරජුරවන්ට කියලා පණිවිඩය එවහම
රජ්ජුරුව පණිවිඩයක් යවුවා. ඔහි ඇති වෙන කැරලි මම සංසිඳවන්න නම් උඹ ඔහි රජ වුණේ මොකටද කියලා. ඊට පස්සේ කැරල්ල තමන්ම සංසිඳෙව්වා. මේ කුමාරයා සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් දෙවතාවක් තාත්තා බලලා වැඳලා යන්න එනවා. කැරල්ල සංසිඳවලා තාත්තා බලන්න යන් කියලා ඇමතිවරු 17 එක පිටත් වුණා. මගට එනකොට කියනවා කැරල්ලකුත් සංසිඳවලා යන නිසා තාත්තා මට වරයක් දෙන්න පුළුවන්. එහෙම වුණොත් මොන වාගේ වරයක් අපි ඉල්ලමුද කියලා. අන් ඒ වෙලාවේ සමහර කෙනෙක් සඳහන් කළා ඉල්ලනවා නම් ඇතෙක් ඉල්ලන්න කියලා. ඒක අහගෙන හිටපු සමහර පිරිසක් කිව්වා ඇත්තු එපා අස්සෙක් ඉල්ලන්න කියලා. එතකොට මේ ඇතෙක් කියලා කිව්වේ කොහොම ඇත්තු ගැනද මේ කියන්නේ? සාමාන්‍ය ඇත්තු ගැන නෙමෙයි අහසින් යන ඇත්තු ගැන. අපි අහසින් යන ඇත්තු ගැන කතා කළා කොණ්ඩඤ්ඤ සූත්‍රයේදී. ආන් ඒ වාගේ උපෝසත කුලේ චද්දන්ත කුලේ ඇත්තු. මේ කාලේ නම් ගුවන් යානයක් ඉල්ලන්නද කියලා ඇහුවොත් එපා කිව්වොත් කොහොමද මේ ඇතා ගුවන් යානයකට වඩා හුඟක් වටිනවා. ගුවන් යානයකට සාමාන්‍ය රටවල් දෙකක් අතර යන්නත් රටේ හැටියට පැය ගාණක් යනවා. නමුත් මේ ඇතාගේ පිටේ නැංගහම උදේට කෑම බෙදනකොට පිටේ නගිනවා සතර මහා දිවයින වටේම ගිහිල්ලා උදේට කණ්ඩාය මාලිගාවට එනවා. ඒ කියන්නේ එහි පිල්ලම් ගහන මොහොතට තමන්ගේ මුළු රට වටේ කියන්නේ සක්විති රාජ්‍ය වටේ ලෝකෙ වටේ රවුමක් යනවා. ඒ තරම් වේගවත්. අස්සයොත් එහෙමයි. වලාහක කුලේ අස්සයෝ. කන්තකාශ්‍යයත් වලාහක කුලේ. ඒ වාගේ අස්සෙකුත් එපා කියලායි මේ කියන්නේ. ඇතෙක් ඉල්ලන්න ගියාම ඇතෙක් එපා. තව කට්ටියක් කිව්වා අස්සෙක් ඉල්ලන්න කියලා අනික් කට්ටිය කියනවා අස්සයත් එපා. තව පිරිසක් කියනවා හොඳ මාලිගාවක් ඉල්ලන්න කියලා. පිරිසක් කියනවා මාලිගා ඉල්ලන්නත් එපා කියලා. එහෙනම් මොකක්ද ඉල්ලන්න කියලා කියන්නේ? ඇතෙකුත් එපා නම් අස්සෙකුත් එපා නම් මාලිගාත් එපා නම් මොනවද ඉල්ලන්නේ? ආන් එතකොට මේ 1000 ඉතුරු කණ්ඩායම කියනවා රජතුමනි උඹලට මොකටද ඇත්තු? ඇත්තු ඕන තරම් ඉන්නවා. අස්සයත් ඕන තරම් ඉන්නවා. රන් රිදී මුතු මැණික් සහ මාලිගාත් ඕන තරම් තියෙනවා. මහරජතුමනි ඉල්ලනවා නම් ඉල්ලන්න වැඩක් ඇති දෙයක්. එහෙනම් මොනවද කියන්න කිව්වා? ආන් ඒ වෙලාවේ හතරවෙනි පිරිස කියනවා තේමාසං පදුමුත්තර භගවන්තං උපට්ඨහතුන් වරං ගන්නවා. ඉල්ලනවා නම් ඉල්ලන්න 3 මාසයක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න වරයක්. ඒක කිව්වහම නම් සුමන කුමාරයාට ඇති උනේ දරා ගන්න බැරි තරම් සතුටක්. ඒ නිසා කියනවා සෝ තුම්හේ මයිහං කල්යාණ මිත්තා. උඹලට තමයි කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ. උඹලා තමයි මගේ කල්යාණ මිත්‍රයෝ. තුම්හේ මයිහං කල්යාණ මිත්තා. නමේතං චිත්තං අත්ති. මේ අදහස මගේ නෙමෙයි. මේක මගේ කල්යාණ මිත්‍රයන්ගේ අදහසමයි. හැබැයි හොඳම අදහස ඒකම තමයි. එහෙනම් ඉල්ලමු වරයක්. ඕක තීරණය කරගෙන තමයි තාත්තා ගාවට යන්නේ. ගිහිල්ලා තාත්තට දන ගහලා වැන්දහම තාත්තා බොහොම ආදරෙන් පුතා සිප වැළඳගෙන බලාපොරොත්තු වුණා වගේම කිව්වා පුතේ ඔබ කැමති ඕන දෙයක් ඉල්ලපන් මන් දෙන්නම් කියලා. දෙනවමද කියලා ඇහුවා. දෙනවමයි කිව්වා. ඊට පස්සේ තමයි මතක් කළේ තාත්තා වෙන නම් මොකවත් මේපා දෙනවනම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට 3 මාසයක් උපස්ථාන කරන්න මට වරයක් දෙන්න. ආන් ඒ වෙලාවේ රජුරෝ දෙන්නෙම නැති වරේ තමයි මේක. කැමතිම නැහැ. භාග්‍යතුන් වහන්සේ උපස්ථානය කරන්නේ නන්ද රජුරෝමයි. ගිහි උපස්ථානේ. ඒ හින්දා කිව්ව පුතේ වෙන මොකක් හරි ඉල්ලන්න. අනික රජුරෝ කැමති නෑ භාග්‍යතුන් වහන්සේ රාජ්‍යයෙන් යනවට. වෙන එකක් ඉල්ලන්න කිව්වා. වෙන එකක් ඉල්ලන්න බෑ.
ඒ හින්දා කිව්වා ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශේ රජවරු වචනයක් කිව්වොත් කිව්වම තමයි දෙපාරක් කතා කරන්නේ. අවුරුදු 1000 ගාණක් මේ උතුම් රාජවංශයේ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තිය නන්ද රජු උල්ලංඝනය කරන්නද හදන්නේ. මට කීවේ නෑනේ පුතේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථානයේ හැර වෙන ඕන එකක් ඉල්ලපන් කියලා. මට කිව්වේ ඕනෑම දෙයක් ඉල්ලන්න කියලා. රජුරවන්ටත් කරගන්න දෙයක් නැතෝ ගියා. සඳහන් කළා පුතේ බුදුවරු හරි විවිධයි පුදුමයි. භාග්‍යතුන් වහන්සේ කැමති වෙයිද දන්නේ නැහැ. ඒක මම බලා ගන්නම් කිව්වා. කියලා තාත්තගේ අවසරය අරන් බුදුරජාණන් වහන්සේ හොයාගන්න විහාරයට ගියහම යන්තම් දානේ වළඳලා සුගන්ධ කුටියට ඇතුළු වුණා විතරයි. මහරහතන් වහන්සේලාට කිව්වා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕනේ මට කියලා. මහරහතන් වහන්සේලා කිව්වා එක එක්කෙනා හිතෙන හැටියට බුදුරජාණන් වහන්සේ හම්බෙන්න බෑ. යන්තම් වළඳලා කුඩියට වැඩිය විතරයි. අපිටවත් යන්න බෑ එහෙම. කැමතිනම් ටික වෙලාවක් ඉන්න කියලා. සුමන කුමාරයා අහනවා ස්වාමීනි හැමෝටම නිතරම ළඟට යන්න බැරි වුණාට උන්වහන්සේ ළඟට ඕනෑම වෙලාවක යන්න පුළුවන් ඊටාම වල්ලභ වූ භික්ෂූන් වහන්සේ නමක් ඇති නේද කියලා. වල්ලභයි කියලා කිව්ව අතිශයින්ම සමීපයි කියලා. ඉන්නවා කිව්වා. මට උන්වහන්සේ මුණ ගැස්සන්න එහෙනම් කිව්වා. අත දික් කරලා පෙන්නුවා අන්න අර කුටියේ ඉන්නවා සුමන කියලා භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ නිතර භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න සුදුසුයි. කැමති වල්ලභයි. සුමනයන් වහන්සේ ළඟට ගියා. දැන් බලහම දෙන්නම සුමනලා කතා කරලා කාරණාව කීවා. උන්වහන්සේ අදිෂ්ඨාන කළා මං කරන දේ සුමන කුමාරයාට පේන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේගේ කුටිය වටේට විශාල ජලතලයක් මැව්වා. සුමනයන් වහන්සේ ඒ ජලතලයට ගිලුණා. කුමාරයාට පේනවා ගිලෙනවා. ඊටාම පතුලෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියේ මැද්දෙන් මතු වුණා. මතු වෙලා කිව්වා ස්වාමීනි රාජකුමාරයා ඇවිල්ලා. මොන රාජකුමාරයාද කියලා ඇහුවේ නෑ. ඒ තරම් විශේෂයි. එහෙනම් ආසනයක් පනවන්න පිරිවන කියලා කිවි රැස් වෙන තැන. බුද්ධාසනේ එතනින්ම ගත්තා. නැවත මහ පොළොව යටට කිමිදුණා. සාගරයෙන් මතු වුණා ආසනේ පැනෙව්වා. සුමන කුමාරයාට පුදුමයි මේ භික්ෂුන් වහන්සේගේ ක්‍රියාව. බුදුරජාණන් වහන්සේ ටික වෙලාවක් කතා කළා. බුදුරජාණන් වහන්සේට 7 දවසක් දන් දෙන්න අවස්ථාව ඉල්ලගත්තා. 7 දවසක්ම දන් දුන්නා. 3 මාසයක් වසට මගේ රාජ්‍යයට වඩින්න කියලා ආරාධනා කළා. 7 දවසක් දන් දීලා ආරාධනා කරන්නේ. ආරාධනාව පිළිගත්තා. 1200ක් පයින් වඩින්න මාස 4ක්. දවසකට වඩින්නේ බුදුරජාණන් වහන්සේ යොදුනයි. එහෙනම් යොදුනෙන් පන්සල් හදන්න ඕනේ. තනියම නෙමෙයි වඩින්නේ ලක්ෂයක් මහරහතන් වහන්සේලාත් එක්ක. ලක්ෂයකට වැඩේ ඉන්න යොදුන පන්සල් හදනකොට කොහොමද? 4 මාසයක් මේ පන්සල් වල ලක්ෂයකට දන් දෙන්න ඕනේ. එක දිගටම 4 මාසයක් ලක්ෂයකට දන් දෙනකොට ධන සම්පත් නම් තියෙන්න ඇති සේවක පිරිස් පන්සලක් ගන්න. ඔහොම කරගෙන 4 මාසකින් තමන්ගේ රාජ්‍යයට වැඩම ගත්තා. ඒ ටික ඔක්කොම ලැහැත්ති කරලා කුමාරයා ගිහිල්ලා ලක්ෂයක් මිල දීලා ඉඩමක් අරගෙන ඒ ඉඩමේ කුටි ලක්ෂයක් හදලා තියෙන්නේ. ඒ මහරහතන් වහන්සේලා ලක්ෂයක් වඩිනවා. බුදුරජාණන් වහන්සේ එක්ක 1,01,000යි. මේ සියලුම කුටි හදලා බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය වෙනම හදලා ඒ ළඟින් අග්‍ර උපස්ථායකයන් වහන්සේගේ කුටිය හදලා සුමන කුමාරයාත් උපස්ථායකයන් වහන්සේගේ කුටිය ගාවින් පොඩියට කුටියක් හදාගත්තා. 3 මාසයක් බුදුරජාණන් වහන්සේට වස් සමාදන් කරවගෙන උපස්ථාන කරන්න.
සුමන වික්ෂූන් වහන්සේ හරි විශේෂයි. පළවෙනි දවසේම දැකලා හරි පුදුමයි. උන්වහන්සේගේ විශේෂ වැඩ දැක බලා බුද්ධ උපස්ථාන කරන්නයි උන්වහන්සේගේ කුටිය ළඟම කුටියක් හදාගත්තේ. බුදුරජාණන් වහන්සේ 4 මාසෙකින් වැඩියා. සුමන කුමාරයා තමන්ගේ ඇමතිවරුන්ට කතා කළා. ඇමතිවරුන්ටයි පුත්තුන්ටයි. මම කිව්වා වස් කාලේ ගත කරන්න අපිත් සැලසුම් කරන එක හොඳයි කියලා. මේ මහරජුරු රාජාභරණ ඔක්කොම ගැලෙව්වා. ඔටුන්නත් ගලවලා අයින් කළා. රාජ ඇඳුම් ආයිත්තන් ඔක්කොම ගැලෙව්වා. සාමාන්‍ය කෙනෙක් විදිහට සුදු ඇඳගත්තා. තව එක සුදු සරමකුයි සුදු ෂර්ට් එකකුයි වගේ ඒක ඇඳුමක් ගත්තා. මේගොල්ලන්ට කිව්වා කැමති විදිහට රාජ්‍ය විචාරන්න, ධාර්මිකව රාජ්‍ය විචාරන්න. මම මේ 3 මාසෙම රජකම් කරන්නෙත් නෑ. රජෙක් එහෙම රාජ්‍ය දෙයිද? කැමති විදිහට රාජ්‍ය විචාරන්න කිව්වා. හැබැයි ලක්ෂයක් සමග භාග්‍යතුන් වහන්සේ වස්වසලා ඉන්නේ අඩු නැතුව මේ ලක්ෂෙටම 3 මාසෙම දන් දෙන්න ඕනේ කියලා කිව්වා. මම එන්නේ නෑ එව්ව මොකවත් බලන්න. මනුස්ස ජීවිතේ හරි දුර්ලභයි. නැවත නැවත ඒක ලැබෙන්නේ මට ලැබිච්ච අවස්ථාව හරි පුදුමයි. ඒක හරි වාසනාවන්තයි. මං ඒකෙන් පල නෙලන්න ඕනේ. රජකම් කරලා හරියන්නේ. ඒ හින්දා මම යනවා මේ වස්ත්‍රයක් ඇඳගෙන තව වස්ත්‍රයක් අරගෙන රජකමද දීපලද අතහැරලා යන්නේ මගේ ගමන සකස් කරගන්නයි මං එන්නේ 3 මාසෙම. වස්තු මාසෙම සුමන තෙරුන් වහන්සේගේ කුටිය ළඟ නතර වෙලා බුද්ධ උපස්ථාන කළා. වස් කාලේ ඉවරයි. වස් කාලේ ඉවර වුණාට පස්සේ මාලිගාවට ගියා. දැන් Tamanට බැරි වුණානේ වස් කාලේ දන් දෙන්න. දරුවෝයි ඇමතිවරුයි නෙදුන්නේ. ඒ හින්දා වෙනම දවස් 7ක් ආයෙ දන් දුන්නා. තමන් මුල් වෙලා. එහෙම දන් දීලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ 7 දවසක් ඔබ වහන්සේට දන් දීලා වසට ආරාධනා කළා. 4 මාසයක් මග දිගට භාග්‍යතුන් වහන්සේට කඳ උරුබත් දුන්නා. මෙහෙ වැඩම කරලා 3 මාසයක් බුද්ධ උපස්ථාන කළා. කුටි හදාගෙන වස් පවාරණය කරාම නැවත 7 දවසක් එක දිගටම මන් දන් දුන්නා. මේ පින්කම් කලේ ස්වාමීනි සක්විති වෙන්නවත් සක් දෙවි වෙන්නවත් නෙමෙයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ අර අග්‍ර උපස්ථායක සුමනයන් වහන්සේ වගේ මට අග්‍ර උපස්ථායක කෙනෙක් බවට පත් වෙන්න ප්‍රාර්ථනා කරන්නයි ස්වාමීනි. ඒකටයි මේ පින්කම. ස්වාමීනි මට එතෙන්ට යන්න පින් තියෙනවද කියලා දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කළා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගත ඥානෙ මෙහෙව්වා. තවත් මහා කල්ප ලක්ෂයක් ඇවෑමෙන් දඹදිව ඔක්කාක රාජ පරම්පරාවේ ශාක්‍ය වංශේ සුද්ධෝදන නම් මහ රජෙකුට දාව මහා මායා දේවීන් කුසින් සිද්ධාර්ථ නම් පින්වත් කුමාරයෙක් එදා ලෝකෙ පහළ වෙනවා. ඒ සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29ක් ගිහි ගෙදර කාමභෝගී ජීවිතයක් ගෙවලා එදා 29න් අභිනිෂේකයෙන් ධර්ම ශ්‍රවණය කරලා අවුරුදු 35න් ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබාගත් භික්ෂුන් වහන්සේලා ගෞතම සම්මා සම්බුද්ධ නමින් පසක් බුද්ධ ශාසනයේ රහත් බව ලබා ගැනීම සඳහා එදාට සෑහෙන කාලයක් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ආර්යද නමින් අතන උපස්ථායක දේශනාව ආරම්භ ඔබට පිං පිහිටනවා පිං ලැබෙනවා බුදුරජාණන් වහන්සේගෙන් කප්පාසික වන ලැබෙදී ධර්ම ශ්‍රවණය කරපු
අග්‍රවග්ගීය කුමාරවරු තනතුර ලැබෙන්නේ 30 දෙනාම තවත් මහා කල්ප ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කරන්නට යෙදුණා. මහා කල්ප ලක්ෂයක් ගියාට පස්සේ ලැබෙන තනතුර අපි සඳහන් කළා කුමාරයාගේ කල්ප වහන්සේලා 30 දෙනාම හෙට මම ආනන්ද පුතජන ගෝත්‍රයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා සිවුරු අරගෙන පුතජන ගෝත්‍රයේ ඉක්මවෙලා. ඒ තවුරුවත් රහත් වෙනවා වගේ සමහර අය සෝවාන් වුණා, සමහර අය සකදාගාමී වුණා, කටයුතු පිරිසක් අනාගාමී වුණා. ආන් පැවිදි වෙලා අවුරුදු ගණනාවක් අපේ බුදුරජාණන් වහන්සේලා බණ භාවනා කටයුතු වල ධර්ම පුරනකොට වරින් වර පැවිද්දෙන් සෑහෙන කාලයක් ගත වෙන එක වස් කාලයක කල්පනා කළා. කල්යාණ මිත්‍රත්වයෙන් ළඟ හිටපු වාර බුදුරජාණන් වහන්සේත් එක්ක සවැත් නුවර වස් සමාදන් වුණොත් වටිනවා. අන්තිමට අග්‍රෝපස්ථාන එහෙම තීරණය කරලා මේ භික්ෂුන් වහන්සේලා පාවාරික නුවර ඉඳලා ජාතකයේ සවැත් බ්‍රාහ්මණතුමා අපි මේක කතා කළේ ශ්‍රද්ධා සූත්‍රයේ කතා කරනකොට. ඉතින් පාවාරික නුවර ඉඳලා බ්‍රාහ්මණතුමා මුහුදේ පීනනකොට පිටිපස්සෙන් පීනපු අතවැසියන්සේලාත් එද දවසේ වැඩම කරන්නේ යෙදුණයි. මෙදා ආනන්දයන් වහන්සේමයි. ඉතින් දවසකට යොදුන ගානේ වැඩම කරමින් පුරන කාලේ සවැත් නුවරට වදින අතර නොඑක් වර හම්බ වුණා. සවැත් නුවරට ළඟා වෙන්න තවත් දවස් 6ක් යාළුවා විදිහට හම්බ වුණා. ඉඳ තියෙද්දි තව දවසක ඇසල පොය මහ රුදුරු විදිහට හම්බ වුණා. එහෙනම් ඇසල පොය සමාදන් වෙන්න ඕනේ. සාම කුමාරයා ඒක බුද්ධ ප්‍රඥා මෛත්‍රී සහගත ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් සවතට ළඟා වෙන්න බැරි නිසා මෛත්‍රියෙන් දෙනාටම තියෙන්නේ මහ ලොකු කනගාටුවක්. සාම කුමාරයාගේ ජීවිතේ රත්තරන් කනගාටුවෙන් නමුත් මග දසරත රජුව හැංගිලා බලාගෙන ඉන්නේ මුවන්ට විදින්න. වස්තුම් මාසේ බොහෝම උනන්දුවෙන් උන්වහන්සේලා ගත කළා. රජුව මුවෙකුට විදපු ඊතලයේ සමවාරණය කරපු ගමම්ම සවැත් නුවරට විදපු ඊතලයේ නෙමෙයි සාම කුමාරයාට වඩින්නේ රජුව කෙලින්ම වඩින ගමන ඒ තරම් පහසු ගමනක් නෙමෙයි. ඒ රජුව හැංගිලා බලාගෙන ඉන්නකොට මොකද මේ මුළු වස්තුම් මාසෙන දෙවියෝ වෙහි කුමාරයා එනවා දඹරන් කඳක් වගේ බැබලෙනවා දිලිසෙනවා. දසරත රජුව කල්පනා කළා හැමතැනම වතුර පිරීලා මේ යකෙක්ද මාර්ගය අබලන් කුමන විදිහේ අමනුෂ්‍යයෙක්ද තව දවස් 6ක් මම කතා කරලා උඹ දෙවියෙක්ද කියලා ආසන්න අතුරුදහන් දුරක් පයින් යන්න ඕනේ සවැත්. එහෙම අතුරුදහන් වුණොත් මට ලැජ්ජයි. ඉතින් මගේ පිරිස මට ලැජ්ජක සිවුරු දරාගෙන ඒ හින්දා කවුරු වුණත් කමක් නැහැ. කැඩිච්ච පාරවල් වල විදලා හරිය බැහැ යන මේ ගමන විදලා හරිය තාමත්ම අසීරු ගමන. ආන් එහෙම හිතලා කෙලින්ම සාම කුමාරයාටමයි විදි. දවස් 6ක් ඇතුළත උන්වහන්සේලා සාම කුමාරයාට ඊතලයේ වදින්නේ නැහැ. සාම කුමාරයා ඒ තරම් මෛත්‍රී සහගතයි. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. කලේ පුරවලා වන්දනා කළා ඉවර වුණාට පස්සේ මෙහෙම උස්සලා කරේ තියාගන්න ටිකට මෛත්‍රී චිත්තේ කතා බහ කළා. අන්න ඒක හින්දා වස් කාලේ තාම කලින් ගත කරපු බව වැදුනේ. සතුටින් ප්‍රීතියෙන් ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් කැප වෙච්ච බව ඒ උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට මෙදා අග්‍ර උපස්ථායක කරුණ දෙන්නවත් කළා. එහෙම කලක් ළඟම හිටියා. තව කලක මේ භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි වස් කාලේ නම් වටිනවා පින්නතුනි. තාම හොඳින් ගත කළ ප්‍රාර්ථනා කරන්න. පවල්යාන මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක් ආපු දවස් 6ක් උන්වහන්සේ ළඟ අග්‍ර උපස්ථායක වෙන්න පාරමිතා පුරන කාලේ පුදුම දුක් සහිතයි ස්වාමී. මේ සඳහන් කරනවා දසරත රජු ආදීන දුන්න 1000 පුරාණයකට වෙලා අදින්න ඕනේ දුන්නක් කියලා. දසරත රජු එන මග තිබිච්ච දුෂ්කරතාවයේ පැහැදිලි කරහම දුන්න තනියම අදින්න. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා අදි ඇද්ද යුතු මහණෙනින් මුදා හැරෙන ඊතලයේ මොනතරම් වේදනාකාරීව දවස් 6ක් මේ මග තිබිච්ච දුෂ්කරතාවෙන් මතුවලා එහා පැත්තෙන් යන්න මේ ගමන තිබිච්ච දුකට වඩා කල්යාණ මිත්‍රයන්ට එරෙහිව තරම්ද සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නේ වා කියන ප්‍රාර්ථනාව ආන්නේ කාරණාව පැහැදිලි කරන්න අපේ නංගි දසරත රජු අනමතග්ග සංගීතය ගැන හැර දැක්වුවා.
මේ සංසාරේ හැටි සංයුක්ත නිකායේ ඉතින් මේ වගේම තේරෙනවා මේ භයානක සංසාරේ දුක පිළිබඳව විස්තර කරලා. නමුත් පින්නතුනි මේ සංසාරික දුක කොපමණද කියන කාරණාව විටින් විට විවිධ ධර්ම දේශනාවල් වලින් මේ පින්නතුනි අහලා කරුණ දන්නවා ඇත්තට සැලසුම් කරන්න කියලා. නමුත් භාග්‍යවතුන් සිල් ගන්න උන්නට ලෑස්ති ඒක පැහැදිලි කළා. වස් කාලයේ මනාව අනාදිමත් කාලයක් මේ දීර්ඝ සංසාරේ පින්කම් කරන්නත් පින්කම් කරවන්න මොනතරම් කාලයක් උපස්ථාන කරන්නත් දම්පැන් දෙන්නත් ගවයෝ වෙලා ඉපදෙන්නේ තීරණය කරන්න. මේ කටයුතු දැනගෙන ආන් ඒ කාර්යයට පැහැදිලි කළා. නිවැරදිව මේක කරන්න. නිර්මල ධර්මයේ මතම ගලාගෙන කරන්න දිස්මුදිරය. රාජ්‍යරුවන්ට රාජ්‍ය මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. අපිටත් ඔය අර වැඩ මේ වැඩ ගැන උපරිම කලකිරෙන්න තියෙන සෙල් ගුණ පුරන්න කටයුතු වෙන් කරගන්න කාලය යොදා ගන්න හරකෙක් වෙලා ඉපදිලා ඒ උනාට හරියටම ධර්මය ගලන්නේ නැති සම්මා දිට්ඨියත් හරියටම නැති නිසා මහා සාගරයේ ජලයට වඩා එදිනෙදා තියෙන සාමාන්‍ය වැඩපොළ ඔක්කොම ඉවර වෙලා එතකොට මහා සාගරයට ජලයට වඩා වැඩි උනේ පින්කමක් කරන්න යොදාගෙන ඒකාත්මයක බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු ලේද තව බුද්ධාන්තර ගණනාවකට ගොඩ එච්චර ලේ නැති බව අපි හොඳට දන්නවනේ. තමන්ගේ සංසාරේ සුවපත් මහා සාගරයේ ජලයට වඩා වැඩි වෙන්නේ ඕනෑම දෙයක් අත්හරින්න පුළුවන් උදාහරණ තියෙන්නේ එහෙම තියෙන්න ඕනේ නිරේට බයින. මොකද ධර්මයේ දක්වන්න උදාහරණයක් අපි එහෙම කටයුතු කරමු සමාන එකක් නැහැ. විශේෂ පින්කම් වස් කාලයට කරමු. ඒ හින්දා බුද්ධ ස්වාමීන් වහන්සේ උදාහරණයක් ආරාධනා කරන්න. කුඩයි ඒ වගේම කාරණා ආදී පිළිසකර කරලා දෙන්න. මහා සාගරයේ ජලයට වඩා වැඩියට බණ භාවනා කරන්න සක්මන් හරකෙක් හැටියට ගලාගෙන ගිය අතීතයේ වහලා ගහලා සක්මන් මල් බෙල්ලෙන් ගලාගෙන ගියපු රුධිරේ ඒව සක්මන් මලු නෙමෙයි ඒව කවුද හරක වෙලා ඉපදිලා තියෙන්නේ. එතකොට වැස්ස දේශනාව කරන මම කරන්න පුළුවන් බණ රැට සක්මන් කරන්නත් පුළුවන් මහා සාගරයේ පින්න සඳහාත් හොඳයි. සමහර විට පුරන්න මෙතෙක් අපි කල්පනා කළේ නැතුව වෙන්න හදලා දීලා අපි ගුණ පුරාගෙන හොඳ දැකලා තියෙනවා. ඊතර යන්න ලැබෙන ඊතා උතුම් අවස්ථාව. ඒ ප්‍රමාණය විතරක් නෙමෙයි මහාන ගන්න කියලා කියන්නේ. අපිත් අදහස් කරමු සීමාවක් නැහැ. ධම්මපද ගැඹුරේ ප්‍රමාණයක් නැහැ. මුල් කරගෙන මායිම දන්නේ නැහැ. ධම්මපද ගාතාව මොනතරම් ජලයේ තියෙනවද කියන කාරණාව පඬිතන් කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක්. කිප්පං ධම්මං විජානාති අපි සාගර හඳුන්වනකොට කියන ගාථාව මුල් කරගෙන ඉන්දියන් සාගරය කියලා කියනවා. අපි ඇට්ලන්ටික් සාගරය කියලා වික්ෂුන් වහන්සේලා ගැන සාකච්ඡා කරනවා. පැසිෆික් සාගරය කියලා කියනවා. තුන්ඩිල ජාතකයේ සාකච්ඡා කරනවා. ඔය අතර රතු මුහුද, ගොළු මුහුද ඊට අමතරව එහෙමත් අපි කියනවා. අනමතග්ග සංයුක්තයේ යම් ප්‍රමාණයක් සාකච්ඡා ලෝකේ කෙරවලේ තියෙන ඇන්ටාර්ක්ටිකාව වගේ අයිස් සහ මහා සාගර කියන ජාතක කතා දෙක. එතකොට මෙවුවා වෙන වෙන සාගරද? අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේගේ චරිත කතාව ඊටම කෙටියෙන් සාකච්ඡා කළා. එකම මහ මුහුද ධර්මයේ ඉගෙනගත යුත්තේ මොන සාගරයත් එකයි පැසිෆික් සාගරයත් එකයි ඇට්ලාන්ටික් සාගරයත් එකයි ආනන්දයන් වහන්සේගේ ඇන්ටාර්ක්ටිකාවත් එකයි කොහෙවත් බැමි දාලා වෙන් කරපු මුහුදවල පහ පිළිබඳවත් කරුණු විශ්වයම ජල මේ දේශනා මාලාව දේශනා මාලාවේ ගොඩබිම් ටික ඒ ගාථා රත්නයේ මුල් කරගෙන ඒ ජලතලයේ මත පාවෙන පොල්ලෙලි කෑලි වගේ සිද්ධ කරන්ට ලෑලි කෑලි වගේ මේ ගාථා රත්නයේ කරපු ධර්ම වල ගොඩබිම් ටිකක් තමයි අද දවසේ මෙතනින් නිමා කරන්නයි සූදානම්. හැම තැනම එහෙනම් අවසාන දේශනාවට දායකත්වයේ ලබාගන්නලාට ගිහිල්ලා අපි බලාපු ටික විතරක් නෙමෙයි උපස්ථායිකා කියලා කියන්නේ. සුසිලා චන්ද්‍රකාන්ති ආන්ගේ සීමාවක් මායිමක් පස්සේ උපන්දිනේ නිමිති කරගෙන මෙම මහා සාගරයේ කොයිතරම්ද පින්නතුනි ජලපත් කරනවා. පින්දීම සඳහා බලාපොරොත්තු වෙනවා. මීට වසර 2කට පසු මේ හරකෙක් වෙලා තම ස්වාමි පුරුෂය ඉපදිලා වසර 10කට බෙල්ල කපාපු පියාණන් ගලාගෙන ගියපු දෙපාර්ශ්වයේ වැඩි කියලා සියලු දෙනාට සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කරහම් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපරිම හේතුවදාල දරණාගම කුසල ධර්ම ස්වාමීන් වහන්සේට වැඩියෙන්ලි සතිමත් ස්වාමීන් වහන්සේ හරකෙක් වෙලා ගලාගෙන අනුමෝදන් කරනවා. ආශිර්වාද ප්‍රාර්ථනා කරන අවුරුදු 89 වෙනි වියෙහි පසුවන ඔය වගේ දරුවන් ඇතුළු මුණුබුරු මිනිබිරියන්ටත් අපේ භාගීව සිටින දේශනාල්‍ය කර්මයක් කිරීමට බලාපොරොත්තු අම්මා වෙනුවෙන්
මේක එතන රුවණි අරන් නැගණීටත් දේශකයන්න් වහන්සේටත් තමන්ගේ අම්මගෙනම සියලු දෙනාටමත් සකල එතකොට ලෝකවාසී සියලු තිස්සා දෙනාටම නමින් ඒ අම්මා මේ පින් අනුමෝදන් මට වේවා. සංසාරේ හම්බෙච්ච තුනුරුවන්ගේ වාරසීමාවක් අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී එකම භාවයේ අම්මමයි, චිරජීවනයේ උදා නම වේවා තිස්සමයි. කියලා ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රකාන්ති අම්මා මැරිච්ච මහත්මිය වෙලාවේ අඬාපු පින් කඳුළු අනුමෝදන් කළ සියලු දෙනාට පින් මහා අනුමෝදන් සාගරයේ වේවා. ජලයට වඩා වැඩි. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රී එතකොට සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු වැඩි චිරජීවනයේ උදා එක අම්මා වේවා කෙනෙක් කියලා වෙනුවෙන් ප්‍රාර්ථනා අඬන. කරමු. ඒ අය විසින් ප්‍රාර්ථනා ඊළඟට කරන පැහැදිලි කළා මහණෙනි, ඊටාම මේ ලෝකේ භවයක ඔබට මව් නොවිච්ච කෙනෙක් නේ. ඊ타මත්ම කෙටි කාලයකින් මේ ලෝකේ සැප ඔබට සහිත පිය නොවිච්ච ප්‍රතිපදාවෙන් කෙනෙක් නේ. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා එතකොට ඒ අය වෙනුවෙන් එච්චරම ඇඬුවා. මේ අනවරාග්‍රයි කියලා කියපු වචනේ දේවා නාග මොන තරම් ගැඹුරුද කියන කාරණාව අපිට නම් වැටහෙන්නේ නැහැ. චිරං රක්칸තු ලෝක මහා සාසන සාගරයේ ජලයේ දේවෝ වස්සතු කාලේන ඕක අවස්ථා කීපයක මතක් කළා. පීතෝ භවතු ඉතා කුඩා වීදුරුවක් පිරෙන්නවත් භවතු එක භවයක අම්මා මැරුණාම අඬන්න බැරි වුණා නම් සාදු මේ සාදු සාගර ජලයට වැඩි කඳුළු පිරෙන්න අපි ඉපදිච්ච වාර ගාන අසංඛ්‍ය ගානින්වත් අපිට කියන්න බෑ. එතකොට මේ අපිට තියෙන අලුත් ජීවිතයක්ද? මේ පළවෙනි උපතක්ද මේ තියෙන්නේ? මේට කලින් මේ මහ පොළොවේ පය ගහපු නැති තැනක් නැහැ. මේ මහ පොළොවේ අපි වලලපු නැති තැනක් නන්නේ. මෙතෙක් ජීවිතේ මේ මහ පොළොව මත පය තියතියා ඇවිදපු වාර කොච්චරද මේ ජීවිතේ? මහ පොළොවේ පිය සටහන් කීයක් තියන්නද? ඒ පාගපු හැම තැනක්ම පෙර මම වලලපු තැනක් කියන කාරණාව අපි තාම හිතුවේ නැහැ. මෙතෙක් කල් පාගලා තියෙන්නේ මමම වලලපු තැන. ඒ තරම් එක වල උඩ 100,000 වර මමම වලල්ලා තියෙනවා. එහෙම සංසාරෙක මේ යන්නේ. එහෙම යන සංසාරෙක අලුත් අත්දැකීම් හොය අපි යනවා. හැබැයි මේ හම්බ වෙන එක අත්දැකීමක්වත් අලුත් නෑ. පෙර විඳලා තියෙන අත්දැකීම්. පෙර හම්බ වෙලා තියෙන මුණ ගැහිලා තියෙන අත්දැකීම්. හැබැයි ඔය අතර ඔය තරම් දීර්ඝ සංසාරික ඔබට මට මුණ ගැහිච්ච නැති අත්දැකීම් කීපයක් තියෙනවා. අනික හැම එකක්ම මුණ ගැහුණා, මුණ නොගැහුණ අත්දැකීම් කීපයක් තියෙනවා. මොනවද? ඒ තමයි මහා සාගරයට වැඩි කඳුළු පිරෙන්න අපි අඬලා තිබ්බත් එච්චර ඉපදිලා තිබුණත් ඔය එකම භවයකවත් අපිට සෝවාන් කියන අත්දැකීම නම් හම්බ වෙලාම නැහැ. ඒ අත්දැකීම නොලැබුණා නම් සකදාගාමි අනාගාමි අරිහත් කියන අත්දැකීම් ලැබිලම නැහැ. ඔය හැර වෙන නොලැබුණ අත්දැකීමක් නැහැ. හැම දෙයක්ම හම්බ වෙලා තියෙනවා. එහෙනම් තවත් මේ වීරිය වඩන්නේ මෙතෙක් නොලැබුණ අත්දැකීමට මුහුණ දෙන්නයි. ඒ අත්දැකීම හොයාගන්නයි. මේ තරම් මහන්සි වෙමින් මේ තරම් දුර බැහැර ගෙවාගෙන යාන වාහන අරගෙන ඇවිල්ලා මේ ලෑස්ති වෙන්නේ මෙතෙක් නොලැබුණ අලුත් අත්දැකීමක් හොයන්න යන්න. රෑ දවල් මහන්සි වෙලා මේ වාගේ පින්කම් සංවිධානය කරන්නේ එවන් අත්දැකීමකට මුල පුරන්න. එහෙනම් අනවරාග්ද සංසාරේ බුදුවරු මුණ ගැහුණ වාරම අඩුයි. බුදු කෙනෙක් නැතුව බුද්ධ ශූන්‍යව ඉපදුන අවස්ථාම වැඩි. නිරයවල් වල හිටපු අවස්ථා සීමාවක් නැහැ.
සතර අපායේ දුක් විඳපු අවස්ථාවල සීමාවක් නැහැ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට මතක් කරලා දුන්නා සංසාරේ විඳපු දුක්. හරකෙක් වෙලා විඳපු දුක සීමාවක් නැති දුකක් විඳිනවා. ඒ දුක් ඕන තරම් අපි දැකලත් තියෙනවා අහලත් තියෙනවා. බෙල්ල කපන වෙලාවේ මොන තරම් දුක් විඳිනවද? තමන්ගේ සහෝදරයන්ගේ බෙල්ල කපන දිහා බලාගෙන කොයි තරම් දුක් විඳද? ළඟට එනකොට කකුල බඳිනකොට බැඳලා ඉන්න තැනින් ලෙහෙනකොට අර අත්දැකීම දැකපු දේවල් මතක් වෙනවා. ඒ එක්කෙනෙක් ගෙනහිල්ලා කණුවක් ළඟ කෙටි කරලා බැඳලා ඒ සතා බලාගෙන ඉන්නකොට සහෝදර ගවයෝ 10000 ගණන් මරනවා. කකුල් දෙක පටලනවා. කකුල් හතර ගැට ගහලා පෙරලනවා. ඒ සතා ඇස් දෙක උඩ ගිහිල්ලා කඳුළු පෙර පෙර අඬනවා. මේ පිරිස දිලිසෙන දිග පිහියක් කිනිස්සක් අතී තියාගෙන ඒ අය කතා බහේ නිරත වෙලා ඉන්නවා. ඒ පිහිය කිනිස්ස අර සතාට හොඳට පේනවා. තව මොහොතින් මේක මගේ ගෙල හරහා ගමන් කරන බවත් දන්නවා. ඒ වෙලාවට කොහොම වේදනාවක් දැනෙයිද කියන කාරණාවත් හිතෙනවා. ඒ අවස්ථාවේ මොනතරම් බය දුකක් තියෙනවද කියන කාරණාව අපිට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඔහුට ඒක මතක් වෙන්න මුත්‍රාත් පහ වෙනවා, මල පහත් පිට වෙනවා. නමුත් අර දිලිසෙන පිහිය මූණ ඉස්සරහ තියාගෙන මේ අය තවම වෙන මොනවද කතාව. ඉතින් අන්තිමට අඬ ගහන්න කෙනෙකුත් නැහැ, කියන්න කෙනෙකුත් නැහැ, කීවට අහන්න කෙනෙකුත් නැහැ, අහලා බේරගන්න කෙනෙකුත් නැහැ. මේක තමයි සංසාරේ හැටි. ඒ සතාගේ ඉරණම නම් එහෙම විසඳෙනවා. නමුත් අර කණුව ගාවට වෙලා බලාගෙන ඉන්න කෙනා එයාට ඊට වඩා බය දැනෙනවා. ළඟට ඇවිල්ලා කණුවෙන් ලෙහෙනකොට කකුල් දෙකට ලණුව දානකොට බිම පෙරලෙනකොට අර වෙච්ච දේවල් බලාගෙන ඉඳලා දැන් ඊයේ ඔක්කොම මතකයි. එතකොට මේ මොහොතේ බය මං කිව්වා තේරෙන්නේ නැහැ අපිට කියලා. දැන් පහුගිය කාලේ ඔය රූප වාහිනියෙන් එහෙම කඩු කිනිසි හොයාගත්තුවා පෙන්නනවා දැක්කහම අපේ ළමයි ඉස්කෝලේ යන්න බය වුණා. සමහර මව්පියන්ට ළමයින්ට බෙහෙත් තරම් දෙන්න සිද්ධ වුණා. වැඩිහිටියොත් බය වුණා. ඒ ළඟ දැකලා නෙමෙයි ඒ රූප වාහිනිය පෙන්නනවා දැකලා. කවදා හරි දවසක වෙයි කියලා හිතපු දෙයක්. නමුත් දැන් මේ දිලිසෙන කඩුව ළඟ තියාගෙන දැන් මේ කඩුව මගේ බෙල්ලට වැටෙනවා, මේ කඩුවෙන් බෙල්ල කපනවා කියලා දැනෙන කෙනාට එහෙනම් කොහොම ඇද්ද? ඒ අත්දැකීමට ඔබයි මමයි සංසාරේ කොච්චර මුණ දීලා ඇද්ද? ඒ හරකෙක් වෙලා විතරක් නෙමෙයි නොයෙක් තිරිසන් ආත්මවල ඉපදිලා එහෙමයි. මාළුවෙක් වෙලා ඉපදිලා විඳින දුක. සමහර වෙලාවට මාළු මරන්න ගියහම මුළු මුහුදම රතු වෙනවා. ඒ ප්‍රදේශයම රතු වෙනවා. ඒ විශාල මාළු. බෝට්ටුව ළඟට ලං කර ගන්නවා, නමුත් ගොඩ ගන්නත් බෑ. ඉතින් මුහුදෙදිම අර උල් ආයුධ වලින් ඇනලා මරනවා. ඒ පලාතම රතු පාට වෙනවා. එතකොට අපි කී කාලයක් එහෙම දුක් විඳින්න ඇද්ද? ඉතින් මේ අනවරාග්‍ර සංසාරේ සීමාවක් නැහැ කියලා කිව්වේ ඒකයි. මනුස්ස ලෝකේ ඉපදිලා සැප තියෙනවද? මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසිම අඩුවක් නැහැ. හොයලා බලහම වදකාගාරයක ගිහිල්ලා විඳින දුක්ඛන්දරාව මෙච්චරයි කියලා සීමාවක් නැහැ.
මනුස්ස ලෝකෙත් පණ පිටින් බෙල්ල කපන අවස්ථා ඕන තරම් අපි අහලා තියෙනවා. ඔය රූප මාධ්‍යයෙන් දැකලා තියෙනවා. සමහර බෙල්ලක් කපන්න විනාඩි 15ක් විතර ගත කරනවා. හේතුව කැපෙන්නෙම නැති පිහියකින් කපන්නේ. අතුල්ලලා කපනවා. ඉතින් එකපාර කපනවට වඩා හරි වේදනාවයි. ඊටාම දුක් සහිතයි. සාමාන්‍ය අපි ජීවත් වෙන පරිසරයේත් අපිට අහන්න ලැබෙනවා එක්කෙනෙකුට 25 පොලකට පිහියෙන් යනලා කියලා. තව එක්කෙනෙකුට 18 පොලකට යනලා කියලා. තව එක්කෙනෙකුට 7-8 පොලකට යනලා මරලා කියලා මේ සාමාන්‍ය එලිමහනේ අපේ ජීවිත අතර අපිට අහන්න ලැබෙනවා. තියුණු ආයුධ වලින් පහර දීලා කියලා. පිට කපලා, බඩ කපලා, පපුව කපලා, අත කපලා, ඔළුවට පොරවෙන් කොටලා, කොන්දට පොරවෙන් කොටලා, එහෙම මරලා කියලා අපිට අහන්න ලැබෙනවා. ඊට අමතරව ගිනි තියලා සහ ගිනි තියාගෙන මැරිච්ච අහන්න ලැබෙනවා. පුංචි දරුවෝ වගේ අය පොළොවේ ගහලා මරලා, බෙල්ල පාගලා මරලා, මේ වගේ අවස්ථාත් අහන්න ලැබෙනවා. අද මෙහෙම හිටියට එහෙම අත්දැකීමකට හෙට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එහෙනම් සත්ත්ව ලෝකේ විතරක් නෙමෙයි මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසි වෙනසක් නැහැ. අද තාම කාගින්වත් පිහියනුමකට ලක් නුනට මේ කතාවේ හැටියට මනුස්ස ජීවිතයක් ලබලා පිහියෙන් මැනලා සාගරයේ ජලයට වඩා ලේ ගලාගෙන ගිහිල්ලා මෙරිච්ච අවස්ථා සීමාවක් නැතුව ඇති. මෙන්න මේ විදිහට කරුණු පෙන්න අනවතග්ග සංයුත්තේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. අර බද්ද වග්ගීය භික්ෂුන් වහන්සේලා ප්‍රධාන කරගෙනයි මේ දේශනාව කරන්නේ. දේශනාව ඉවර වෙනකොට මේ භික්ෂුන් වහන්සේලා 39 සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. සසර දුක අවබෝධ කරගත්තා. මේ තුච්ච වූ නින්දිත වූ සංසාරේ තවත් නම් නොසිටිය යුතුයි කියලා අවබෝධ කරගත්තා. 6 දවසක් දුෂ්කර මාර්ගයක අප්‍රමාණ දුක් විඳගෙන තෙමිච්ච සිවුරු පිටින් වැඩම කරපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා, බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා, මෙතෙක් හොයාපු ජීවිතේ නොලැබපු අත්දැකීමේ හිණි පෙත්තටම ගමන් කරපු සතුට දරාගෙන උන්වහන්සේලා අහසින්ම වැඩම කළා. බණ අහන්න වාඩි වුණ ආසනයේ උඩම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙලා පයින් වැඩපු භික්ෂූන් වහන්සේලා පාවා නුවරට අහසින්ම වැඩියහම අනික් භික්ෂූන් වහන්සේලා කතා කළා, මේ තරම් උතුම් ඵලයක් මේ විදිහට ලබන්න සංසාරේ කොයි තරම් පින්කම් කරන්න ඇද්ද කියලා. ආන්ගේ කාරණාව පැහැදිලි කරන්න තමයි මහතුණ්ඩිල ජාතකයේ දේශනා කළේ. එදා ඌරෙකුගෙන් බණ අහලා පන්සිල් අරගෙන ඒ සමාදන් වෙච්ච පංචශීලය දිවි හිමියෙන් ආරක්ෂා කළා. එදා මේ බණ කියන්නේ ඌරෙක්නේ. ඌරු බණ කවුද අහන්නේ? ඌරු කියනවා කවුද පිළිගන්නේ කියලා කල්පනා කළා නම් මෙදා මේ නිවන මෙහෙම හම්බ වෙන්නේ නැහැ. එදා ධර්මයට කීකරු වුණා. බුදුරජාණන් වහන්සේට කීකරු වීම වෙනුවෙන් එදා බෝසතාණන් වහන්සේටම කීකරු වුණා. එහෙනම් ඒ ඌරා වෙන කවුරුවත් නෙමෙයි, අපේ බුදුරජාණන් වහන්සේමයි මහ බෝසත්වදී. ඒ කීකරුකම හින්දා තමයි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද කියලා අහනකොට එහෙමයි ස්වාමීනි කියලා වාඩි වුණේ.
ඒ කීකරුකම හින්දම තමයි මෙදා හිටි ආසනයේ මත සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. එහෙනම් මහ බෝසතාණන් වහන්සේටත් ලෞතර බුදුරජාණන් වහන්සේටත් කීකරු වෙච්ච නිසා සංසාරයෙන් ගැලවෙන්න ලොකු පහසුවක් තිබුණා. එහෙනම් ඉස්සරලාම මේ භික්ෂූන් වහන්සේලා කීකරුණී ඌරෙකුට අපිටත් මහ බෝසතාණන් වහන්සේ එහෙම අවදිවලත් ඕන තරම් මුණ ගැහෙන්න ඇති. ඒ වුණාට තවම ලොකුවට කීකරු වෙච්ච බවක් නම් පේන්නේ නැහැ. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේත් මුණ ගැහිලා අපිට ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් නිර්මල ධර්ම රත්නයේ තවම වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේත් නෑ කියලා අපි කවදාවත් කියන්නේ නෑ. නමුත් අපිට තවත් කීකරු වෙන්න බැරි වුණා. තාමත් බුද්ධ වචනයට හරි ගෞරවයක් ලබලා දෙන්න බැරි වුණා. ඒ කියන්නේ තාමත් සංසාරයෙන් එතර යන්න ලොකු කල්පනාවක් අපි ගාව නෑ වගේ කියන එකයි. එහෙම වුණොත් පින්නතුනි අපි හරි තාමත් අහිංසක අවාසනාවන්තයි. මේ අවස්ථාවේ ඉක්මවන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ කීකරු වීමම වටිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ කීකරු වෙනවා කියන එක මොන තරම් ප්‍රයෝජනයක්ද කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. තවත් අතපහු කරනවා කියලා කියන්නේ ඒක අපේම අවාසනාවයි. දැන් අර භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා බවට පත් වෙලා අහසින්ම වැඩියා. ඒ උන්වහන්සේලාට මහරහතන් වහන්සේලා කියලාම කියන්නේ සිව්පිලි සිඹියා සහිතව රහත් වුණ නිසා. එහෙම අයටයි මේ ශාසනයේ මහරහතන් වහන්සේ කියන වචනේ පාවිච්චි කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාව නිසා අපරිමිත අනුකම්පාව නිසා මෙන්න මේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තමයි තීරණය කළේ භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් තිබුණා නම් තවත් හොඳයි කියලා. ඒ මේ තුන් සිවුරු තෙමිලා අර 6 දවසක් එනකොට දුකයි කියලා කිව්වේ හුඟක් ඒක. දවස් 6ම තෙමිලා. දවස් 6ක් තෙත සිවුරු පොරවගෙනමයි ඉන්නේ. තෙත වස්ත්‍රයක් දරාගෙන දවසක් ඉන්නවා කියන එක කොච්චර අමාරුද? දවස් 6ක් රෑ දවල් දෙකේම තෙත සිවුරු දරාගෙන ඉන්නවා කියන එක ඉතාම දුෂ්කරයි. ඒකයි කල්පනා කළේ මේ සංඝයාට අතිරේක සිවුරක් තිබුණා නම් මේ දුකෙන් නිදහස් වෙන්න තිබුණා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ පළවෙනි වතාවට කටිනයක් අතුරන්න අනුදැන වදාලා. මෙතෙක් කල් වස් සමාදන් වුණා, වස් පවාරණය කළා, වස් කාලය ඉවරයි. මේ භික්ෂූන් වහන්සේලා නිසාම ශාසනයේ අවුරුදු 20කට විතර පස්සේ දේශනා කළා වස් අවසානයේ වස් වසාපු භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් පූජා කරන්න අවසර දුන්නා. ආන්ගේ සිවුර තමයි කටින චීවර පූජාව කියලා අපි කියන්නේ. එතකොට ශාසනයේ තියෙන මහා බලගතු පින්කමක් හැටියට අපි හැමෝම හරි ශ්‍රද්ධාවෙන් කටින චීවර පූජාවට සූදානම් වෙනවා අවුරුද්දකට වතාවක්. කොයිතරම් ආනිසංස ලැබෙනවද කියන කාරණාවත් අපි පින්කම් වලට සහභාගී වෙලාම හොඳට අහලා දන්නවා. මේ තරම් ආනිසංස සහිත පින්කමක් අපිට කරගන්න මේ ශාසනයේ අවස්ථාව හදලා දෙන්නේ කවුද? බද්දවග්ගීය මහරහතන් වහන්සේලා. අපි උන්වහන්සේලාට පින් දෙන එකේ තේරුමක් නැහැ. මොකද අපේ පින් වල අවශ්‍යතාවයක් උන්වහන්සේලාට දෙන්නේ. නමුත් යුතුයකමක් හැටියට
ඒ වාගේ මහ පිංකම් කරනකොට මතක් කරනවා නම් අපිත් කළගුණ දන්න අය බවට පත් වෙනවා. ඔබ වහන්සේලා නිසා නේද මේ වාගේ මහ පිං සංසාරي කරගෙන මේ සසර කෙරවල කරගන්න අපට ලැබුණේ කියන සත්පුරුෂ බව අපි ළඟ තියෙනවා කියලා හිතෙනවා. එහෙනම් කටින චීවර පූජා කරන්න අවස්ථාව ලැබෙන්නේ බද්ධ වග්ගීය භික්ෂූන් වහන්සේලා නිසා. එහෙම නැත්නම් තව තැනක පාවෙය්‍යක භික්ෂූන් වහන්සේලා නිසා කියලා සඳහන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ භික්ෂූන් වහන්සේලා ගැනම තමයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණ දක්වහම මේ කටින පින්කම පිළිබඳව විශේෂ කරුණු ටිකක් මේ ශාසනයේ පෙන්නලා තියෙන තැන් අපි සාකච්ඡා කරගන්න එක වටිනවා කියලා හිතුණා. හැම අවුරුද්දකම කටින පින්කමට හරි සතුටින් ලෑස්ති වෙන අයට තවත් නිවැරදි ධර්ම කරුණු ටිකක් අරගෙන පින්කම හරියටම සම්පූර්ණ කරගන්නත් ඒ පින්කම් වල ආනිසංස පෙන්නලා තියෙනකොට තවත් ඒ පින්කම වෙනුවෙන් යෙදීම උද්‍යෝගීමත් බවක් ඇති කරව ගන්නත් කරුණු දැනගන්න පුළුවන් වෙන නිසා. එහෙම කරුණු අන්තර්ගත වෙන සූත්‍ර අපේ ත්‍රිපිටකයේ වෙනම තියෙනවා. එහෙම කරුණු දක්වන ජාතක කතා අපේ ජාතක පාළියේ වෙනම සඳහන් කරනවා. එහෙමනම් අපි අද එහෙම කරුණු අන්තර්ගත වෙලා තියෙන ජාතක කතා දෙකකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් පළවෙනි ජාතක කතාව තමයි ජාතක පාළියේ සඳහන් වෙන සුරුචි කියන ජාතක කතාව. කටින පින්කම් ගැන අපූර්වට කරුණු දක්වන විශේෂයෙන් වස් පින්කම් ගැන. කටින පින්කම් වලට වඩා වස් පින්කම් ගැන තමයි කරුණු දක්වලා තියෙන්නේ. හේතුව තමයි දායකයන්ට වැඩියෙන්ම ආනිසංස හම්බ වෙන්නේ වස් කාලේ. ඒක තමයි දායකයන්ට පින් සිද්ධ වෙන කාලේ. වස් කාලේ. අන්න ඒ වස් කාලෙට අපි විශේෂ සූදානමක් වෙන්න වෙනවා. ඒ තරම් පින් ලබන්න බලාපොරොත්තු වෙනවනම් බොහෝ දෙනා විශේෂ අවස්ථාවන් වලට වෙන වෙනම ලෑස්ති වෙනවා. දැන් සමහර අය නිමාඩුව ගත කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. නිමාඩු කාලෙට කොහොමද වැඩ කරන්නේ? නිමාඩු කාලේ මොනවද කරන්නේ? පිට රටවල් වලට වාගේ ගියහම ඒ අය විශේෂයෙන් ලෑස්ති වෙනවා නත්තල් කාලේ ගත කරන්නේ කොහොමද? සමහර අය දවලුත් වැඩ කරලා රැත් වැඩ කරනවා. නත්තලට නිමාඩු ගන්න. සමහර රටවල් වල දවසට වැඩ කරන්න තියෙන පැය ගානට වඩා ඒගොල්ලෝ වැඩි පැය ගානක් වැඩ කරනවා නත්තලට මාසයක් විතර නිවාඩු ගන්න. අනික් කාලවල රෑ දවල් දෙකේම වැඩ කරලා මේ නිමාඩු කාලෙට දීර්ඝ කාලයක් නිමාඩු අර ගන්නවා. ඒ නිමාඩු කාලේ කොහොමද ගත කරන්න කියලා සැලසුම් කරලා. එහෙනම් තමන්ගේ නිමාඩු කාලේ ගත කරන්නේ කොහොමද කියන එක කලින් සැලසුම් කරන අවුරුද්දේ මේක සැලසුම් කරනවා. එහෙම සැලසුම් කරලා අහවල් නිමාඩු කාලේ මාසයක්ම නිමාඩු ගන්න ලැබුණොත් සමහරලාට දරුවෝ මල්ලොත් එක පිට රටක ගිහිල්ලා ටිකක් ඇවිදලා කරලා බලලා එන්න කාලේ හදා ගන්නවා. නෑදෑ ගෙදරක ගිහිල්ලා සෑහෙන කාලයක් විවේකීව ඉඳලා එන්න කාලේ හදා ගන්නවා. ආන් ඒ වාගේ සිංහල බෞද්ධයා මොකද්ද කරන්න ඕනේ? හරියට නම් මනාව සැලසුම් හදාගත්තොත් හොඳයි වස්තුම් මාසේ ගත කරන්නේ කොහොමද කියලා. පුළුවන් තරම් ඒකට ඉඩ ඉතුරු කරගන්නවා නම් අපි මහ පිංකමකට ඉඩ ඉතුරු කරගෙනයි තියෙන්නේ. එතකොට දායක පාර්ශවයට වැඩි වැඩියෙන් පින් හම්බ වෙන්නේ වස් කාලේ.
කටින පින්කමේදී වැඩිපුර ආනිසංස ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලාට. දායකයන්ට නෙමෙයි. එතකොට වස් කාලේ නම් දායකයන්ට වැඩියෙන් පින් හම්බ වෙන්නේ අතීතයේ අය භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරලා තමනුත් 3 මාසයක් පන්සල් ඉක්මවා ගියපු උතුම් සීලයක් සමාදන් වුණා. යටත් පිරිසෙන් අටසිල් සමාදන් වුණා 3 මාසයක්. සමහර අය මාස 2ක්. සමහර අය 3 මාසෙන් මාසයක්ම අටසිල්. තව සමහර අය 3 මාසෙන් දවස් 15ක් අටසිල්. තම තමන්ගේ ශක්තියේ ප්‍රමාණය තමයි ඒ පෙන්නලා තියෙන්නේ. සමහරුන්ට 3 මාසෙම ඉන්න පුළුවන්. සමහරුන්ට මාස 2ක් ඉන්න පුළුවන් වීරිය. සමහරුන්ට මාසයක් ඉන්න වීරියවන්තයි. සමහරු දවස් 15ක් හිටියා. ආන් එහෙම සිල් සමාදන් වුණාට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් සමාදන් වුණා කියලා. ඊටා විශේෂ ආනිසංස. ඉතින් ඒ තරම් විශේෂ ආනිසංස ලබන්න වීරියක් තිබුණා නම් එදා ආයත මෙදා අපි හුඟක් දෙනා හුඟක් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නේ. දවස් 15ක් තබා පැය 24ක්වත් උපෝසත සිල් ආරක්ෂා කරන්න තරම් අපිට වීරියක් නැහැ. සිල් ගන්නවා වගේ එකක් කරලා හවස ගෙදර යනවා. හැබැයි සිල් සම්පූර්ණ නැහැ. ඇයි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් තියෙනවා. ඒ ශික්ෂාපදේ කැඩෙන්න පටන් ගන්න මධ්‍යාහණයෙන් පස්සේ. ඉතින් උදේට විකාල භෝජනා කියලා හවස 5ට විතර සිල් සමාදන් වෙලා හැන්දෑවේ ගිහිල්ලා ආහාර අනුභව කරාම අතන කියලා තියෙන්නේ බොරුවක්. විකාලේ ආහාර වැළඳීමෙන් වළකිමි කියලා පොරොන්දු වෙලා 5ට විතර ගිහිල්ලා 7ට විතර හොඳට ආහාර අනුභව කරනවා. එතකොට උදේ කියලා තියෙන්නේ බොරුවක් නේ. ඒකයි මං කිව්වේ සිල් සම්පූර්ණ නැහැ කියලා. ගෙදර ගියත් කමක් නැහැ. පහුවදා උදේ පවාරණය කරනකන් සීලේ මත පිහිටලා ඉන්න පුළුවන්. ගෙදර ගියා කියලා සිල් බින්දෙන්නේ නැහැ. උතුරු සළුව ගැලෙව්වා කියලා නෑවා කියලා ඊවා කියලා ඇඳේ නිදියවා කියලා සිල් බින්දෙන්නේ නැහැ. පහුවදා වෙනකන් සිල් ආරක්ෂා කරන්න හොඳටම පුළුවන්. එහෙනම් විකාල භෝජනයෙන් වළකින්න බැරි නිසාද? එහෙම බැරි නම් කොහොමද කියන කාරණාවට උදාහරණ රැසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලය දැනට නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරලා ඊළඟ කාරණා ටික අපි ඊළඟ දේශනාවේ සාකච්ඡා කරමු. අද ධම්මනදී තිත්ත ධර්ම දේශනා මාලාවේ මෙම ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙනු ලබන්නේ මහනුවර එළමල් පොත ගොමගොඩ නිවසේ කුමුදුනි රාජගුරු මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින් අභාව ප්‍රාප්ත දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ පින අනුමෝදන් වීමෙන් ඔවුන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා මෙම ධර්ම දානමය පින්කම සංවිධානය කරන්නා වූ කල්යාණ මිත්‍ර සරත් දේශප්‍රිය මහත්මයා ඇතුළු එතුමන්ගේ පවුලේ සියලු දෙනාටමත් සහභාගී වූ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාටමත් මෙම කුසල කර්මය විශේෂයෙන් ධර්ම ශ්‍රවණයෙන් සම්මා දිට්ඨියටපත් වී නිවැරදි ප්‍රතිපදාවෙන් සියලුම දුක් නිමා කර උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල් සියලු දෙනාටම හේතු වේවා. ඒතාක් යන මගෙහි අපි සියලු දෙනාටම කෙලස් තවන වීරිය සතිය
සති සම්පන්නව කුසල් වැඩිම පිණිස කායික මානසික නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුමුදුනී රාජගුරු මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ